සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝ ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ පින්වත්නි, මේ වෙසක් මාසය අද වෙසක් මාසයේ 14 වෙනිදා මේ ධර්ම දේශනාවට මේ පින්තුන් සහභාගී වෙන්නේ වෙසක් පෝය නිමිත්තෙන්. වෙසක් පෝය කියන්නේ මුළු ලෝකයේම බෞද්ධයාට තියෙන ශ්‍රේෂ්ඨම පෝය දවස. ඒ පෝය යෙදෙන්නේ 15 වෙනිදා මේ මාසේ හරියටම. ඉතින් පෝය නිමිති කරගෙන ලෝකේ පුරා නොයෙක් පින්කම් සිද්ධ වෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවෙත් ඒ විදිහට පින්දාම් කරනවා. මේ පින්තුනුත් ඒ වැඩසටහනක කොටසක් හැටියටයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ඉතින් අද වෙසක් පෝය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඉතාමත් වැදගත් සංසිද්ධීන් 3ක් සිද්ධ වෙච්ච පෝය දවස. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වුණේ වෙසක් පෝය දවසේ. ඒ සිද්ධාර්ථ කුමාරයා ගිහි අත්හැරලා ගිහිල්ලා 6 වසරක් දුෂ්කර ක්‍රියා ආදිය කරලා බර භාවනා කරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් උනේත් හරියටම වෙසක් පෝය දවසේ. ඒ වගේම උන්වහන්සේ අවුරුදු 80ක් වැඩ ඉඳලා අවුරුදු 35 දී බුද්ධත්වයට පත් උනේ. අවුරුදු 80 වෙනකම් උන්වහන්සේ දිවාරේ නොබලා මුළු ලෝකවාසී සියලුම සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් මේ ධර්මය බෙදා දීම සිද්ධ කළා. සත්වයන්ට නිවන් මඟ පාදා දෙමින් මාර්ගඵල ලබා දීමට උදව් වෙමින්, ඒ වගේම සියලු සසර දුකින් මුදවා උතුම් වූ නිවනින් සැනසෙන්නට කටයුතු සිද්ධ කළා. ජීවිතයේ මේ වෙනුවෙන් උන්වහන්සේ කැප කළා. අන්නේ සිදුවීම් තමයි අපි සිහිපත් කරන්නේ. ඒක නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව තුලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ අවශ්‍ය කාරණා කිහිපයක්. අපි මේ මුලින්ම දේශනා කළ ගාථාවක් ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. ගාථාවේ තේරුම අපි මුලින් කියා දෙනවා. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපාදෝ.
මෙන්න මේ දුර්ලභ කාරණා අමාරු කාරණා 4ක් මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. කිච්චෝ මනුස්සපටිලාභෝ මිනිසත් බව ලබන එක ඊටාම අමාරුවෙන් ඊටාම කලාතුරකින් ලැබෙන ඊටාම දුර්ලභ වූ කාරණයක් කියන එකයි කිච්චෝ මනුස්සපටිලාභෝ කියන්නේ. ඔබ අප හැම දිනාටම ඒ උතුම් වූ මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං කියන වචනේ තියෙන දුක දුෂ්කර අමාරු කියන එක. මනුෂ්‍යන්ගේ ජීවිතෙත් බොහොම අමාරුවෙන් ගත වෙන එකක් කියලායි කියන්නේ. කිච්ඡං සද්ධම්ම සවනං නිවැරදි ධර්මය සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් බොහොම අමාරුවෙන් සොයාගෙන ජීවිත පරිත්‍යාගයෙන් සොයාගෙන දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීමත් බොහෝම දුර්ලභ කාරණාවක්. කිච්චෝ බුද්ධානං උප්පාදෝ බුදුවරයෙක් ලෝකෙ පහළ වීමත් ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙන කාරණාවක්. බුදුවරුන්ගේ ලෝක පහළ වීම ඉතාමත්ම දුර්ලභයි කියන එකයි මේ ගාථාවෙන් කියුනේ. මේ ගාථාව දේශනා කරන්නට හේතු වුණු නිදානයක් තියෙනවා, කතා සිද්ධියක් තියෙනවා. මේ සිද්ධියත් බොහොම වැදගත් ආදර්ශ සම්පන්න සිද්ධියක්. අපි ඒ හේතු නිදානය පළමු කොට දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ ඒරකපත්ත කියන නාගරාජය අරමුණු කරගෙන. එතකොට තියෙනවනේ මේ නාග ලෝකය කියන ලෝකයක් නේද? දැන් ওই චාතු මහරජික කියන දිව්‍ය ලෝකයට අයිති කොටස් 4ක් තියෙනවා. යක්ෂ, නාග, කුම්භණ්ඩ ඔය විදිහට කොටස් 4ක් තියෙනවා. එයින් එක කොටසක් තමයි මේ නාග. එන්නේ නාග ලෝකෙ හිටපු එක්තරා නාගරාජයෙක් තමයි ඒරකපත්ත කියන නාගරාජය. මේක නාගරාජය මුල් කරගෙන මේ ගාථා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒකට හේතුව මේ ඒරකපත්ත කියන නාගරාජය වෙලා ඉපදුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක්, තරුණ භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු දීර්ඝ කාලයක් බුදුහාමුදුරන්ගේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනයෙහි මහානදම් පිරුවා. දවසක් මේ හාමුදුරුවෝ ගමනක් යනවා. ගමනක් යනකොට යන්නේ මොකද මේ අගුලකට නැගිලා, ඒ කියන්නේ ගඟකින් වගේ දෙයකින් ගමන් කරන්නේ. ওই ගමන් කරනකොට මේ අර අයිනේ නැමිලා තියෙන ගහක ඉඳුරු ගහක් කියලා කියනවා. ඒ ගහක කොළයක් කොහොම ඇල්ලුවා නම් අරකට වේගෙන් යනවා. මේ කොළේ කැඩුනා මේ හාමුදුරන්ගේ අතේ. හාමුදුරු කෙනෙකුට ගහක එහෙම කොළ කඩන්න බෑ. ඒක පොඩි අවතක් සිද්ධ වෙනවා, පොඩි වැරදක් සිද්ධ වෙනවා. ඒක හදාගන්න පුළුවන්. ඒවත හදාගන්න පුළුවන්. ඒවත් දෙසීමෙන් ඒවත පිරිසිදු වෙනවා. සම්පූර්ණයෙන් පිරිසිදු භාවය සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට හුඟක් විනය නීති පනවල තියෙනවා. ඒක පොඩි විනය නීතියක් තමයි එහෙම ගහක කොළ කැඩීම, ඒ වගේ දේවල් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මිස වෙන ක්‍රමයකට කරන්න බෑ. එතකොට මෙන්න මේ ඒරු ගසේ කොළයක් කැඩුණා. මේ හාමුදුරුවෝ ඉතින් කල්පනා කරා කොළේ කැඩුණා අත්වැරද්දකින්. ඒක පස්සේ හැවත් දිසාගෙන පිරිසිදු වෙනවා කියලා හිතාගෙන ගමන ගියා.
යමන ගිහිල්ලා මේ හාමුදුරුවෝ අරණ්‍යයකට ගියා තනිව කැලේ භාවනා කරන්න. අවුරුදු 20000ක් දීර්ඝායුෂ තිබිච්ච කාලේ. ඉතින් ඔය ගිහිල්ලා කැලේ භාවනා කර කර තනිවෙන් මේ කටයුතු කරගෙන හිටියා මේ ඇවත දෙසා ගන්න. ඇවතෙන් මිදෙන්න අවස්ථාවක් ලැබුණේ තව කවුරු හරි උපසම්පදා හාමුදුරු කෙනෙක් ඉන්න එපා ඇවත දෙසා ගන්න. එහෙම දෙසා ගන්න බැරි වුණා. ඉතින් මේ හාමුදුරුවෝ අන්තිම කාලේ ඔන්න අසනීප වෙලා මරණාසන්න වුණා. මරණාසන්න වුණාම මේ හාමුදුරුවන්ට මතක් වුණා මගේ සීලේ පොඩි අඩුපාඩුවක් තියෙනවා නේද? මගේ අතින් මෙහෙම අඩුපාඩුවක් සිද්ධ වුණා. මට ඒක සකස් කරගන්න බැරි වුණානේ. ඕනකම තියනවා දැන් මේක ඇවත් දෙසා ගන්න. නමුත් හාමුදුරු කෙනෙක් නෑ තව උපසම්පදා හාමුදුරු කෙනෙක් ළඟ පහතක. ඒ බලවත් සංතාපයක් ඇති වුණා මේ හාමුදුරන්ට. එහෙම සංතාපයෙන්ම මේ හාමුදුරු අපවත් වුණා. අපවත් වෙලා ගිහිල්ලා නාග ලෝකේ නාගරාජයෙක් වෙලා උපන්න. ඒරකපත්ත කියලා නම. ඒරකපත්ත කියලා කියන්නේ අර ඉඳුරු ගහේ කුලේ. ඒ නමින්ම තමයි උත්පත්තිය ලැබෙන්නේ. මේ නාගරාජය බැලුවා තමන් කොහොමද මේ නාග ලෝකෙ ඉපදුනේ. එතකොට ඔක්කොම පෙරුණා සිද්ධිය. අරම මේ ඇවත දිසා ගන්න බැරුණා. ඒක නිසා මම මෙහිම සංවේගයටපත් වෙලා පසුතැවිලි වෙමින් තමයි මිය පරලෝසපත් උනේ. ඒ නිසා මම මේ නාග ලෝකේ ඉපදුනා බඩගාගෙන යන කුලයක ගෙම්බියන් කන සතෙක් පිටාත්තේ. හැබැයි මේක දිව්‍ය නාග. දිව්‍ය නාග කියන්නේ කටියට වෙස් වලා ගන්න පුළුවන්. වෙස් ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් හැටියට වෙස් ගන්නත් පුළුවන්. ඒ දිව්‍ය ලෝකයක් නිසා. නමුත් සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවල නාග රූපය තමයි දරන්නේ. ඉතින් මෙයාට ඕනකම තිබුණා බුදුවරයෙක් ලෝකේ පහළ වෙනවද කියලා දැනගන්න. ආපහු මේ අඩුපාඩු හදාගන්න. බලාගෙන දීර්ඝ කාලයක් මෙම නාග ලෝකේ මෙයා මේ වෙනුවෙන් කැප වුණා. කොහොමද හොයාගන්න ඕන කියලා උපක්‍රමයක් යොදාගත්ත. උපක්‍රමය මේකයි. එයාගේ දියණියක් හිටියා. නාග මානවිකාවක්. බොහොම ලස්සන තරුණියක්. එතකොට මෙයා ගඟට ගිහිල්ලා ගඟේ විශාල පෙනයක් පුම්බගෙන මේ දුව නංග ගන්නව පෙනේ උඩ. පෙනේ උඩ නංගලා ඒ දුවට නටන්න කියනවා. නටමින් පොඩි කවියක් කියන්න ගන්නවා. මේ කවියට කවුරු හරි මෙයා ප්‍රසිද්ධ කළා. මේ කවියට කවුරු හරි පිළිතුරක් දෙනව නම් එයාට මේ දුව සරට බන්ධනයෙන් පාවා දීලා විශාල වස්තු සම්භාරයක් දෙනවා කියලා. එදින මේකට බොහෝ තරුණ පිරිස් ආශාවෙන් එනවා මේ කවියට අහන්න. ඒ ඉනාය කවිත් හදාගෙන එනවා. කවිත් හදාගෙන ඇවිල්ලා කියනවා නමුත් කාටවත් නිවැරදි පිළිතුරු දෙන්න බැරුණා. මේ නාගරාජයා මේක බුදුවරයෙකුගෙන් ඉගෙනගත්තු කවියක්, ගාථාවක්. ඒකට පිළිතුරක් දාන්නවා. මෙයාට ඕන මේක දැනගන්න. මේක කවුරු හරි දැනගත්තොත් මේකට නිවැරදි පිළිතුර බුදුවරයෙකුගෙන් දැනගත්තු එකක් වෙන්න ඕනේ. එහෙම තමයි දැනගන්න ක්‍රමේ බුදුවරයෙක් ඉපදුනාද කියලා. මෙයා දීර්ඝ කාලයක් මේක කරගෙන ආවා. නමුත් කිසිම කෙනෙකුට බැරි වුණා නිවැරදි පිළිතුරක් දෙන්න. එක දවසක්ද අපේ බුදුහාමුදුරුවෝ ඔන්න මේ ලෝකෙ පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ සිරිතක් තියෙනවා හැමදාම. මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා. උන්වහන්සේගේ උදව් ලබාගෙන සසරින් මිදෙන්න කාට හරි මොකක් හරි අවස්ථාවක් තියනවාද කියලා. හැමදාම මේක කළා. බුදුහාමුදුරුවෝ අවුරුදු 35 ඉඳලා අවුරුදු 80 වෙනකම්ම වැඩ සිටියා.
එතකොට අවුරුදු 45ක් වැඩ හිටියා. 45 හැම දවසකම ඕදී කළා. උදේට සමාපත්තියට සමවැදුන, හවසට සමාපත්තියට සමවැදුන. දැන් බුදුහාමුදුරුවෝ උදව් කවුරුම හරි ලබනවා. හැමදාම එහෙම නොලබපු දවසක් නෑ බුදු සිරිතේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ එදා නිරෝධ සමාපත්තියට සමවැදුනහම බුදුහාමුදුරුවන්ට පෙනුණා මේ නාගරාජය. ඒ වගේම උත්තර කියලා මානවකයෙක් පෙනුණා. බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මේ දෙන්න මගේ මේ මහා කරුණා සමාපත්තියට විශේෂ වුණේ. මහා කරුණා සමාපත්තියට පෙනුනේ. විමසලා බලනකොට මේ උත්තර මානවකයා සෝවාන් වෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම මේ ඒරකපත්ත නාගරාජයට එයා නාගාත්ම භාවයක ඉපදලා ඉන්න තියෙන නිසා සෝවාන්ගේ මාර්ගඵලයකටපත් වෙන්න බෑ. නමුත් එයත් එක්ක විශාල පිරිසක් එනවා 84000ක් විතර පිරිස මේ මාව හම්බ වෙන්නේ නෝ මාව හම්බ වෙන්න ඇවිල්ලා ඒ කට්ටියට ධර්ම අවබෝධය ලබන්න වාසනාව තියෙනවා. එහෙම දැකලා බුදුහාමුදුරු කල් වේලා ඇතුව ගිහිල්ලා අර උත්තර මානවකයා යන පාරේ ගහක් මුල වැඩ සිටියා. උත්තර මානවකයා දැන් කවියකුත් හදාගෙන මේ නාගමානවිකාව ලබා ගන්න අදහසින් අතෙන්ට යනවා. ලස්සන කවියක් හදාගෙන. එහෙම යනකොට බුදුහාමුදුරු කතා කළා උත්තර මෙහෙට එන්නේ උත්තර කියලා කතා කළා. උත්තර මානවකයා මේක අහලා මේ බුදුහාමුදුරු දිහා බැලුවා. බුදුහාමුදුරු කිව්වා මෙහාට එන්න කියලා. ගිහිල්ලා වැන්දා. වැන්දාට පස්සේ බුදුහාමුදුරු අහන කොහෙද යන්නේ කියලා. එතන අර සිද්ධිය කිව්වා මේ නාගමානවිකාව මේම කවියක් කියනවා. ඉතින් එතෙන්ට යන්නේ. කවියක් හදාගත්තද කියලා ඇහුවා. ඕ කවිය හදාගත්තා කිව්වා. කියන්න කිව්වා බලන්න කවිය. දැන් මෙයා කිව්වා කවිය හදාගන්න. බුදුහාමුදුරු කියන ඔය කවිය හරියන්නේ නැහැ. ඕක නිවැරදි පිළිතුර නෙවෙයි. මම කවියක් හදලා දෙන්න. අන්නේ කවිය ඔබ පාඩම් කරගෙන ගිහිල්ලා කියන්න. ඒක තමයි හරි පිළිතුර කියලා. එතකොට ඒ කවිය කිව්වහම එතකොට නාගමානවිකාව තව කවියක් කියනවා. ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙටත් පිළිතුරු දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නේ මේකයි එයා කියන කවිය. ඒකට පිළිතුර මේකයි කියලා මේ ඔක්කොම ටික බුදුහාමුදුරු කියා දුන්නා. දැන් මෙයා ගියා අතින්ට ගිහිල්ලා බොහොම සන්තෝෂෙන් දැන් මේක පාඩම් කරගෙන ගියා. එතකොට දැන් උන නාගමානවිකාව අතන පෙන ගොබේ නැගලා නාටනට බොහොම ලස්සනට කවිය කියනවා. මොකන්ද කවිය? කිංසු ආදිපති රාජා කිංසු රාජා රජිස්සරෝ කතංසු විරජෝ හෝති කතං බාලුති උච්චති. පාලියෙන් තමයි කවිය කියන්නේ. මේකේ තේරුම කිංසු ආදිපති රාජා කුමකට අධිපති කෙනෙක්ද රජ කියලා කියන්නේ. කුමකට අධිපති පුද්ගලයාද රජෙක් කියලා කියන්නේ. රජයි කියන්නේ කවුද? කිංසු රාජා රජිස්සරෝ ඒ රජ කොහොමද රජිස්වර වෙන්නේ? රාජේශ්වරයෙක් වෙන්නේ කොහොමද? කිංසු විරජෝ හෝති කතංසු විරජෝ හෝති ඒ රජ කොහොමද විරජ වෙන්නේ? කතම් බාලෝති උච්චති ඒ රජ තෙමීම කොහොමද මෝඩෙක් බාලයෙක් වෙන්නේ කියලා. ඔන්න ඔකයි මේ අර නාගමානවිකාවගේ ප්‍රශ්නේ. ප්‍රශ්න හතරක් විතර තියෙනවා. කුමකට අධිපතිද රජ? ඒ රජ කොහොමද රජිස්සර වෙන්නේ? ඒ රජම කොහොමද විරජ වෙන්නේ?
එහෙම නැත්නම් ඒ රජම කොහොමද බාලයෙක් මෝඩයෙක් වෙන්නේ? එතකොට ඔන්න අර උත්තර මානවකයා අත උස්සලා කියනවා මම දන්නවා ඕකට පිළිතුර. මම ඒකට උත්තර දෙන්නම් කියලා දැන් බුදුහාඳුරුගේ ඉගෙන ගත්තානේ. ඉගෙනගෙන ගිහිල්ලා දැන් මෙයා අර සෙනග අස්සෙන් තෙරපි බොහොම අමාරු 80000ක් සෙනග දෙපැත්තේ ගඟ දෙපැත්තේ රැස් වෙලා ඉන්න. ඒ හුඟක් කට්ටිය කවිත් හදාගෙන ඇවිල්ලා. ගිහිල්ලා සෙනග මැදින් තෙරපිලා ඉස්සරහට ගිහිල්ලා දැන් මෙයා කියන ඔන්න මං උත්තරේ කියන්න. එයා කියන කවිය. චද්වාරාධිපති රාජා රජ්‍යමානෝ රජිස්සරෝ අරජ්ජං විරජෝ හෝති රජ්ජං බාලෝති උච්චති. මොකද්ද පිළිතුර? චද්වාරාධිපති රාජා දොරටු 6ට අධිපතියෙක් කෙනා තමයි රජ කියලා කියන්නේ. දොරටු 6ක් තියෙනවනේ අපේ නේද? ඉන්ද්‍රිය 6ක් තියෙනවනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඕවට කියනවා දොරටු 6 කියලා. චක්කුද්්වාර කියලා අපි කියන්නේ සෝතද්්වාර, ඝානද්්වාර, ජීවහාද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. ඇයි ඕවට දොරටු කියලා කියන්නේ? ඕවයින් තමයි ඇතුල් වෙන්න තොරතුරු අපේ ජීවිතේට. අර කම්පියුටරේට දත් එකතු කරනවා වගේ අපි මේ ලෝකේ හැම දෙයක්ම අත්විඳින්න ඔය 6. ඔය 6න් පිටස්තර ලෝකයක් නැහැ. එක්ක අපි රූප දකිනවා, එහෙම නැත්නම් ශබ්ද අහනවා, එහෙම නැත්නම් ගඳ සුවඳ රස ස්පර්ශ හිතුවිලි. එතකොට මෙයා තමයි එහෙමයි පිළිතුරු දෙන්නේ. චද්වාරාධිපති රාජා රජ කියලා කියන්නේ මෙන්න මේ දොරටු 6ට අධිපති කෙනා. දොරටු 6 පාලනය කරගෙන කටයුතු කරන්න පුළුවන් කෙනා තමයි රජ කියලා කියන්න පුළුවන්. අර සාමාන්‍ය රජවරු වගේ නෙවෙයි. රජ්‍යමානෝ රජිස්සරෝ. ඒ රජු රජීස්වර වෙන්නේ අර ඉන්ද්‍රයන්ගේ ඇලුනොත්, රූපයන්හි ඇලුනොත්, ශබ්දයන්හි ඇලුනොත්, ගන්ධ සුවඳෙහි ඇලුනොත්, රසෙහි ඇලුනොත්, ස්පර්ශෙහි ඇලී කටයුතු කරොත්, ඒ වගේම සිතට එන සිතුවිලි කෙරෙහි ඒවයින් ඇලීම් කටයුතු කරනවා නම් එයා ඔන්න රජිස්සර වෙනවා. අරජ්ජං විරජෝ හෝති. ඒවා කෙරෙහි ඇලෙන්නේ නැත්නම් එයා විරජ කියලා කියනවා. රජ්ජං බාලෝති උච්චති. ඇලෙනව නම් එයා තමයි බාලය. ඇලෙන්නේ නැත්නම් එයා තමයි විරජ. ඇලෙනව නම් බාලයා. මෙහෙම කිව්වහම ඔන්න මේ නාගමානවිකාවකට හරි සතුටුයි. හරියට උත්තරේ ලැබුණා. ඊට පස්සේ එයා දෙවෙනි ප්‍රශ්නෙත් අහනවා. කේනස්සු වුයිහති බාලෝ කතං නුදති පණ්ඩිතෝ යෝගක්ඛේමි කතං හෝති තං මේ අක්කාහි පුච්චිතෝ. දැන් ඉස්සර වෙලා කිව්වේ බාලය රජ්ජම් බාලෝති උච්චති. මේකට ඇලෙනවා නම් බාලය කියලානේ. ඊට පස්සේ දැන් මේ අහනවා කේනස්සු වුයිහති බාලෝ කුමකින්ද මේ බාලය අර ඉන්ද්‍රියන්ට ඇලී කටයුතු කරන බාලය කුමකින්ද ප්‍රපාතයට පහළට දුගතියට නිරයට මේ ඇදගෙන යන්නේ? මොහොකින්ද ඇදගෙන යන්නේ පහළට? කේනස්සු වුයිහති බාලෝ කතං නුදති පණ්ඩිතෝ. නුවණ තියෙන තැනැත්ත පණ්ඩිතයා කොහොමද ඒ අර පහළට ඇදගෙන යන එකෙන් බේරෙන්නේ? ලෝකෙ හුඟ දෙනෙක් මේ පහළට ඇදගෙන යනවා තමයි ඉන්ද්‍රියයන් වගින්නේ. ඉන්ද්‍රියයන්ගේ ඇලීගෙනනේ කටයුතු කරන්නේ. ඉන්ද්‍රියයන් පාලනයක් අඩුයි හුඟක් කට්ටිය. මේකයි මේ අහන්නේ. කේනස්සු වුයිහති බාලෝ මොහොකින්ද බාලයක් මේ පහළට ප්‍රපාතයට ඇදගෙන යන්නේ? කොහොමද නුවණ තියෙන තැනැත්ත පණ්ඩිතයා ඒකෙන් ගැලවෙන්නේ බේරෙන්නේ? යෝගක්ඛේමි කතං හෝති කොහොමද කෙනෙක් යෝගක්ෂේමී වෙන්නේ? තම්මියක්කාහි පුච්චිතෝ
මේ අහන ප්‍රශ්නෙට මට උත්තරේ දෙන්නේ කියලා. කියන්නේ නිරුපද්‍රුතනේ. යෝගක්ඛේමි වෙන්නේ කොහොමද? නිරුපද්‍රුත වෙන්නේ කොහොමද? උපද්‍රවයට නොවැටි කටයුතු කරන්නේ කොහොමද කියන එකයි. ඒක මට කියා දෙන්නේ. එතකොට ඔන්න මෙයා බුදුහාමුදුරන්ගෙන් අහගත්තු උත්තරේ ඊළඟ උත්තරේ කියනවා. ඕගේන උයිහති බාලෝ යෝගා නුදති පණ්ඩිතෝ සබ්බ යෝග විසංයුත්තෝ යෝගක්ඛේමීති උච්චති. ඕගේන උයිහති බාලෝ බාලය නැත්නම් මේ ඉන්ද්‍රයන්හි ඇලෙන පුද්ගලයා ප්‍රපාතයට පහළට දුගතියට ඇදගෙන යන්නේ ඕඝ කියන මෙන්න මේ වයින්. ඕඝ හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සතර ඕඝ කියලා. ඕඝ කියන්නේ සැඩ පහරවල්. ජලාශය. ඔය ගහක් වැස්සාම එහෙම ගංගා හැම ගලාගෙන සැඩ පහරවල් හැදෙනවනේ. ඒවට වැටුනහම දැන් මිනිස්සු ඇදගෙන යනවා පහළට. අර දැන් සමහර ලාට මෙහෙත් පෙන්නන්නේ කාර් ගහගෙන යනවා නේද? අනිත් ඒවා ගාල් මිනිස්සු වැටුණත් ගහගෙන යනවා. අන්න ඒ වගේ පහළට ඇදගෙන යනවා ඕඝ කියලා කියන්නේ ජල පහරට. මොනවද මේ ඕගේන උයති බාලය පහළට ඇදගෙන යන්නේ ඕඝයෙන් සැඩ පහරින්. සැඩ පහරවල් හතරක් තියෙනවා. මොනවද සැඩ පහරවල් හතර? කාම ඕඝ, ditthi ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ. කාම භව ditthi අවිජ්ජා. කාම කියලා කියන්නේ මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ඇල්ම. ඕකෙන් තමයි ප්‍රපාතයට ඇදගෙන යන එක ක්‍රමයක්. භව කියලා කියන්නේ භව තණ්හා පැවැත්මට තව තවත් මේ පැවැත්මට තියෙන ආසාව. ඒකෙන් ප්‍රපාතයට ඇදගෙන යනවා. දිට්ඨි දෘෂ්ටි එක දෘෂ්ටියෙන් හෙල්බ ගන්නවනේ නේද? එක දෙවියන් මුල් කරගෙන එහෙම නැත්නම් දෙවියන් නැහැ කියලා, එහෙම නැත්නම් පරලොවක් නැහැ කියලා, එහෙම නැත්නම් පරලොවක් එක දෘෂ්ටි දිනනවා. මිත්‍යා දෘෂ්ටි 62ක් ගැන බුදුහාමුදුරුවෝ අර එක සූත්‍රයක දේශනා කරනවා. ඒ කාලේ තිබිච්ච මෙතන ඒව තාමත් තියෙන ඒ දෘෂ්ටි. ඒ දෘෂ්ටි ගත්තාම මිනිස්සු ඒකට පුදුමාකාර විදිහට ඇලෙන්නේ. දෘෂ්ටි ගත්තාම සමහර දෘෂ්ටි තියෙනවා දිව්‍ය ලෝකයන් අරම මෙහෙම කරන්නේ මිනි වරන්නත් කියලා කියන දිව්‍ය ලෝකයන් සමහර දැන්වල. ඒ දෘෂ්ටි කොහෙද තදේ දේව තදින් පිළිගන්නවා එහෙම. එහෙම පිළි අරගෙන ඒ දිව්‍ය ලෝකවල ගියාම ලැබෙන සම්පත් ගැනත් හිතාගෙන ඉන්න මෙහෙමයි කියලා. ඒව තමයි දෘෂ්ටි කියන්නේ. දෘෂ්ටිය හරීම අමාරුයි තේරුම් ගන්න. හරි හැටියට තේරුම් අරගෙන ඒක මිදෙන්න අමාරුයි. ඒක නිසා මෙන්න මේ ඕෙන් තමයි ප්‍රපාතයට ඇදගෙන යන්නේ. පහළට ඇදගෙන යන්නේ. කාම, ditthi, භව අනිත් එක තමයි අවිජ්ජා. අවිද්‍යාව නිසා තමයි හරියට නොදන්නා කමනේ පිළි කාරණා නිවැරදිව තේරුම් ගන්න නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතර කාමයන්හි බැඳෙන්නේ හැම එකෙම එහෙම බැඳෙන්නේ අවිද්‍යාවත් මුල් වෙලා. ඔන්න ඔය හතර තමයි සතර ඕඝ කියලා කියන්නේ. ඒතර මේ පුද්ගලයා ප්‍රපාතයට දුගතියට පහළට ඇදගෙන යන ඕඝ හතර ඔන්න ඔය හතරයි. පඬිතුතෙම මේකෙන් කොහොමද මිදෙන්නේ? කතන් නුදති පඬිතෝ සම්‍යක් ප්‍රධාන වීර්ය නැමැති යෝගයෙන් යෝගා නුගති පඬිතෝ යෝගයෙන් තමයි යෝග කියලා කියන්නේ උපක්‍රමය. යෝගයෙන් තමයි නුවණැත්තා ප්‍රපාතයට ඇදීගෙන යාමෙන් වළකින්නේ. ඒ තමයි ඒ යෝගය තමයි උත්සාහය. යෝග නැමැති උපක්‍රමයෙන් අර සතර ඕඝයන් දුරු කරනවා නුවණ තියෙන තැනත්ත. යෝගක්ඛේමි කතං හෝති කියලා අහනෝ සබ්බ යෝග විසංයුක්තෝ යෝගක්ඛේමීති උච්චති. යෝගක්ඛේමි කියලා කියන්නේ මොකද? සියලු යෝග වලින් මිදුණු පුද්ගලයා. යෝග හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
ඒ යෝග හතරෙන් මිදිච්ච කෙනා තමයි යෝගක්ඛේමී කියන්නේ. යෝග හතර කියලා කියන්නේ කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග. අර ඕග හතරම යෝග හැටියටත් සඳහන් කරන යෝග කියලා කියන්නේ රැහැන් වලින් බැඳලා තබන කෙනෙක් කරන්නේ හරක් බඳිනවා වගේ නේද? අපි ඒවට බැඳලා තියෙනවා. අර හරකෙක් බල්ලෙක් බැඳා වගේ කණුවකට තියලා අපිව සත්වයා බැඳලා තියෙනවා මේ කාම, භව, ditthi, අවිජ්ජා කියන හතරෙන්. මේ හතරෙන් ඒ පුද්ගලයා සසරට බැඳලා තබනවා කියන අදහසින් යෝග කියන. ඒ යෝග වලින් මිදෙන්නේ කොහොමද? යෝගක්ඛේමීති උච්චති. සබ්බ යෝග විසංයුක්තෝ. සියලු කාමාදී යෝග වලින් මිදුණු තැනැත්තා තමයි යෝගක්ෂේම කියලා කියන්නේ. ඒ සියලු යෝගයන්ගෙන් මිදුණු තැනැත්තා කියලා ඔන්නෝම උත්තර දෙකක් දුන්නා. ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි. මේක අහගෙන හිටපු නාගරාජයාට පුදුමාකාර සතුටක් ගන්න. මම මේ උත්තරේ හොයාගන්න මෙච්චර දීර්ඝ කාලයක් බලාපොරොත්තු හිටියා. එයාට හරි සතුටුයි. අර්පා වල්ගෙන් ගැහුවා ගඟට. ගැහුවාම විශාල ජල ප්‍රවාහයක් මිනිස්සු 84000ක් ඔක්කොම ගඟට වැටුණා. ඒකට අර වතුරු පහරට. අසියාස ඔක්කොම ටික බේරලා අරගෙන ඉසුඩ තියාගෙන මේ තරුණයාගෙන් අහනවා, පුතා කොහේද බුදුහාමුදුරුවෝ ඉන්නේ? එතකොට කියනවා අන්න ගහමුල ඉන්නේ. එහෙනම් අපි යන් දැන් බුදුහාමුදුරුවෝ හම්බෙන්න. මෙයා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා අඬන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ දැනගත්තා මේ නාගරාජේ. නාරජ ඔබ ඇයි මේ අඬන්නේ කියලා. ස්වාමීනි මමත් ඔබ වහන්සේ වගේම බුදුවරයෙකුගේ ශාසනයේ අවුරුදු 20000ක් පැවිදි වෙලා ඉඳලා නමුත් මට විමුක්තිය ලබා ගන්න බැරි වුණා. මගේ අතින් මෙන්න මේ විදිහේ වැරැද්දක් වුණායි. වැරැද්ද හදා ගන්න බැරුව මම ඒ පසුතැවිල්ලෙන් මේ පරලොස්සකට වෙලා මේ මැඩියන් කන කුලේ බඩගාගෙන යන ජීවිතයක් නාග ලෝක උත්පත්ති ලැබුවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාව තමයි මේ ගාථාව. කිච්චෝ මනුස්ස පටිලාභෝ. නාගරාජේ මිනිසෙක් වෙලා උපදින්න ලැබෙන්නේ බොහොම අමාරුවෙන්, හරිම දුකසේ ලබාගත යුතු දෙයක් මේ මනුෂ්‍යාත්ම භාවය. කිච්ඡම් මච්ඡාන ජීවිතං. ඒ මනුෂ්‍යාත්ම භාවයේ ලබා උපන් මිනිසයන්ගේ ජීවිතත් බොහොම දුෂ්කරයි. කිච්ඡං සද්ධම්ම සවනං. මේ බණ අහන්න ලැබෙන අවස්ථාවත් බොහොම දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උප්පාදෝ. බුදුවරු ලෝකේ පහළ වීමත් බොහොම කලාතුරකින් සිද්ධ වෙනවා කියලා මෙන්න මේ කාරණා හතරෙන් බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාවක් කළා. මේක අහලා මේ වෙනකොට අර උත්තර මානවකයා සෝවාන් වුණා. අර පිරිස 84000 මේ බණ අහලා ඒ කට්ටියත් සෝවාන් ආදී මාර්ගඵල තත්වයන්ටපත් වුණා. මේ නාගරාජයාට බැරි වුණා. මොකද නාගාත්ම භාවයක ඉපදලා ඉන්න නිසා මාර්ගඵලයක් ලබන්න බෑ. ඒ නාග ලෝකේ. ඒ නිසා නාගාත්ම භාවයෙන් එයාට ඉපදලා හිටපු නිසා මාගා ඒ මිදිලා මාර්ගඵල ලබන්න තත්වයකටපත් වෙන්නට බැරුණා. නමුත් අර විශාල පිරිසක් මේ මාර්ගඵල ලැබුවා. එද මේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුෂ්‍යාත්ම භාවයේ ලැබීම තාමත්ම දුර්ලභ. ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරන එකක් තමයි මේ පසුතැවිලි වීම. සමහර ආගම්වලත් උගන්වන කරපු වැරදට පසුතැවිලි වෙන්න කියලා. පසුතැවිලි වීම හොඳ එකක් නෙවෙයි. පසුතැවිලි වෙනවා කියලා කියන්නේ කරපු දේ එතකොට ඒක ස්ථාවර වෙනවා හිතේ. බලපදියම් වෙනවා. ඒක වහිලා
තියෙනවා. වැහිලා තියෙනකොට වෙන්නේ මොකද්ද? හිත කිලුට වෙන දිගටම. එනිසා බුදුහාමුදුර එක තැනක දේශනා කළා ඡන්නමති වස්සති. විපටන්නාසිව නාති වස්සති. තස්මා චවන ඡන්නං විපටීති ඒව නාති වස්සති කියන අවස්ථාව. මේ හිතේ අපි ගොඩ ගහගෙන ඉන්නකොට වෙන්නේ මොකද? හිත කෙලෙස් වලින් තෙමෙනවා. විවටන්නාති වස්සති ඒව හිතේ තියාගෙන දරාගෙන ඉන්න නැතුව හිත විවෘත කරලා හිත නිදහස් කරන්න ඕන. එතකොට හිත කෙලෙස් වලින් තෙමෙන නතර වෙනවා. ඒක නිසා ඡන්නං තස්මා ඡන්නං විවරේත. ඒක නිසා මේ වැහිලා තියෙන රහස් පෞකම් ඒ ඔක්කොම විවෘත කරන්න ඕනේ. ඒවා නාති වස්සති. එහෙම කරනකොට හිත කෙලෙස් වලින් පිරීලා වැහිලා දෝරේ ගලන්නේ නැහැ කියලා. බොහෝ දෙනෙක් නරක වැඩ කරාම නරක වැඩ දැනගැනනේ මිනිස්සු කරන්නේ නරකයි කියලා වහංගගෙන ඉන්නවනේ. එලි වෙරක කාටවත් නොකිය කාටවත් කියන්නේ නැතුව හංගගෙන ඉන්න නරක වැඩ. එතකොට වෙන්නේ මොකද්ද? මේක හිතේ පිළිකාවක් වගේ. දාබදෝ කයේ පිළිකාවක් හැදුනොත් ඕක හංගගෙන හිටියොත් පිළිකාව ඔබදුවල වැඩි වෙනවා මිස පිළිකාව සනීප වෙන්නේ නැහනේ. ඒ වගේ දෙයක් වෙනවා අපේ සිත් සතන් තුල. ඒක නිසා අපේ සිත් සතන් තුල සිත පිරිසුදු කරගන්න ඕන. ගොඩ ගහගෙන හංගගෙන හිටියාම හිත මොකද Tamanට රහසක් නෙවෙයි Taman කරන වැඩ. ඕනම පව්කමක් කරන කෙනෙක් දන්නවා මේ පව්කම මම කළා කියලා. එයාට හංගන්න බෑ. එතකොට ඒ හංගගෙන ඉන්න වෙන්නේ මොකන්ද? හිත කෙලෙස් ගින්නෙන් ඇවිලෙනවා. කෙලෙස් වැස්සේ තෙමෙනවා. එතකොට බුදුහාමුදුරගේ උපදේශය මොකක්ද? මේ පසුතැවිලි වෙවි ඉන්න කියන එකක් නෙවෙයි. මේක විවෘත කරන්න ඕන. අපි හිතමු පුංචි ළමයෙක් තරද්දක් කරනවා කියලා. පුංචි ළමයා ඔක හංගගෙන ඉන්න හොඳ නෑ. ඒක කියන්න ඕන කාට හරි. කියලා කියන්න ඕන කාටද කියන්න ඕන? කාට හරි කවුරු හරි එතනින් එහාට ගයිඩ් කරන්න පුළුවන් කෙනෙකුට. රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ උපදෙස් දුන්නේ පුංචි රාහුල හාමුදුරුවෝ. රාහුල ඔබ මොනවා හරි සිතින් කරන්න කලින් මොනවා හරි මෙහෙම කල්පනා කරන මම මේ කරන වැඩේ කාට හරි හානියක් වෙන එකද රිදෙන එකද කාට හරි විපතක් කරන දෙයක්ද මට කරදරයක් වෙන එකද අනුන්ට කරදරයක් වෙන එකද මටත් අනුන්ට දෙපිරිසටම කරදර විපත් ගෙන දෙන එකක්ද කියලා. එහෙම කල්පනා කරනකොට දැක්කොත් අත වශයෙන් මම මේ කරන්න යන දේ මට හානි කරයි. අනිත් අයට හානි කරයි. මටත් අනිත් අයටත් කියන දෙපැත්තටම හානි කරයි කියලා පේනවනම් රාහුල අකුසලං ඉදං කාය කම්ම. මේ කාය කර්මේ කයින් කරන්න යන්නේ අකුසලයක්. දුක් උද්‍රයන් දුක් ඇති කරන එකක්. දුක විපාකක්. විපාක හැටියට දුක් ලැබෙන දෙයක්. ඒක නිසා ඒක කරන්න එපා. ඒ හිතාගත්තු දේ කරන්නේ නැතුව ඉන්න කියලා. ඊට පස්සේ කර ඉන්නකොට කයින් යඩ ආපහු පොඩ්ඩක් නතර වෙලා හිතන මම මේ කරන් දැන් වැඩි පටන් ගත්තා මේකෙන් හානියක් වෙනවද මට අනුන්ට කාදේ පැත්තට එහෙම වෙනවා කියලා තිබුණොත් ඒ වහාම නතර කරන්න. ඒක දිගට කරගෙන යන්න එපා. ඊට පස්සේ කරලා ඉවර වෙච්ච වැඩක් ගැන කියනවා. කරලා ඉවර වෙච්ච වැඩක් දැන් කරලා ඉවරයි. ආයි පුගාගේ කරලා ඉවරයිනේ. ඒක කරා හදන්න බෑ දැන් ඉතින්. ඒක වැරද්දක්ද කියලා බලන්න. බලනකොට වැරද්දක් කියලා තේරුණොත් ඔන්න බුදුහාමුදුරුවෝ උපදේශي දෙනවා මේ පුංචි හාමුදුරුවන්ට. ඒක ගිහිල්ලා තමන්ගේ ගුරුතුමාට කියන්න. නැත්තම් වැඩිහිටි කෙනෙකුට කියන්න. බුදුහාමුදුරුවන්ට හරි කියන්න. එතකොට ඒ ඇත්තන්ට පුළුවන් මේ රාහුල හාමුදුරුවන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරද්ද එතනින් එහා පැත්තට හදන්න. උපදෙස් දීලා අර පශ්චාත්තාප වීමෙන් වළක්වලා එතනින් එහා පැත්තට මනස පිරිසිදු කරගෙන යන්න උදව් කරන්න පුළුවන්. ඒක අපිත් අපේ ළමයින්ට කියා දෙන්න ඕන මෙහෙමයි. මොකද ඒව හංගගෙන ඉන්නකොට වෙන්නේ මොකද්ද? හිත ලෙඩ වෙනවා. මානසික රෝගියෙක් වෙනවා කවදා හරි දවසක. හිත ඇතුලේ පිළිකාවක් වගේ එකක් වර්ධනය වෙනවා. ඒ නිසා
කයින් කටයුතු කරනකොට සිතෙන් කටයුතු කරනකොට මේ පසුතැවිලි වෙවි ඉඳීම බුදුදහමේ අනුමත කරන එකක් නෙවෙයි. කරපු වැරද්ද අභීතව පිළිගන්න ඕන. පිළි අරගෙන එතනින් අදිෂ්ඨාන කරගන්න ඕන. ඊට පස්සේ මම මෙහෙම එකක් කරන්නේ නැහැ කියලා. ඒ වැරද්ද එච්චරයි. ආයි මම මෙහෙම එකක් කරන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තට තමයි කරන්නේ හොඳ වැඩ කියලා. එතකොට තමයි තමන්ට පසුතැවිලි නැතුව ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ඇවත් දෙසා ගන්න හිම උගන්වලා තියෙන්නේ. වැරද්දක් සිද්ධ වුණාම ගිහිලා දෙසන්න. දෙසනවා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් හෝ පිරිසක් ඉස්සරහා මෙන්න මෙහිම වැරද්දක් වුණා මගේ අතේ මම මේක දේශනා කරනවා. එතකොට ඒක නිදහස් වෙනවා. හිත ඇතුලේ හංගගෙන හිත ඇතුලේ පළබදියම් වෙලා ඒ ඇති කියන මානසික ප්‍රශ්නය ගැටලුව හිත කිලුටු කරන ස්වභාවය නතර වෙනවා. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමහර අනිත් ආගම් වලත් එහෙම තියෙනවා. ඔය ගිහිල්ලා කාට හරි පාද කෙනෙකුට හරි කාට හරි රාසින් කියනෝනේ නේ. මෙහෙම දෙයක් කළා කියලා. ඒක හොඳයි. බුදුහාමුදුරුවෝ තමයි මුලින්ම ඔක අපිට ඉගැන්වුවේ. වැරද්ද හංගගෙන ඉන්න එපා. වැරද්ද එළියට දාන්න ඕන. එතකොට අර හිත කිලුටු වෙවි තෙමි තියෙන ගතිය හිත ගිනි අරගන්නා ගතිය නැති වෙනවා. එතකොට ඔන්න පසුතැවිලි වීම සම්බන්ධයෙන් ඒකයි කියන්න තියෙන්නේ. අනිත් කාරණේ තමයි දැන් මේ මනුෂ්‍යාත්ම භාවයේ බොහොම දුර්ලභ දෙයක්. ඉතින් අපිට වෙලා යන නිසා කෙටියෙන් සඳහන් කරමු මේ කාරණා මනුෂ්‍යාත්ම භාවයේ කොච්චර දුර්ලභද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන එක අවස්ථාවක හොඳ උපමාවකින් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න කොච්චර අමාරුද. මේ අර නාගරාජයා කොච්චර පසුතැවිලි වුණාද මනුෂ්‍යාත්ම භාවයෙන් ගිහිල්ලා අර නාග ලෝකේ ඉපදීම නිසා. එයාට දැනෙනවා ඒක. ඒ වගේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න අය සමහර ආත්ම භාවවල ඉපදිලා ඒක ප්‍රේත ලෝකෙක එහෙම නැත්නම් අපායේ ගිහිල්ලා ඉපදිලා හරියට දුක් වෙනවා. අපිට මේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තිබුණා. අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් මේ ප්‍රේත ආත්ම භාවයක ඉපදලා ඉන්නවා. එහෙම නැත්නම් නිරේ ගිහිල්ලා ඉපදලා ඉන්නවා. මේ මිදලා ගියොත් නම් කවදාවත් ආපහු මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගන්නවලු. නමුත් මිදෙන්න බෑ. ඒ ආත්ම භාවයෙන් දුගතියකට වැටුනොත් මිනිසෙක් වෙලා ඉඳලා දුගතියකට වැටුනොත් ඒක සැරයක්. ඒ දුගතියෙන් මිදෙන්න තියෙන අමාරුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙහිම. සීතාපි භික්ඛවේ පුරුෂෝ ඒක චික්කලං යුගම් මහා සමුද්දේ පක්ඛිපේය. ඔය පාලියෙන් කොට තේරෙන නිසා අපි සිංහලෙන් කියන්නේ. යම් කිසි පුද්ගලයෙක් අර වියගහක් කියන්නේ ලියක්නේ මැදින් සිදුරක් තියෙන. ඔය වියගහ ඉතින් ඔය කුඹුරු හාන කොට වගේ ඒවා ගන්න එක. ඒ වියගහ අර සිදුර මැදින් කැඩුනහම ආයි ඒක පාසල ගන්න බෑ. ඒක ප්‍රයෝජනෙට ගන්න මේක විසි කරන. ඒක විසි කරාම ඕක ගිහිල්ලා අන්තිමට මූදට යනවා. ඇයි වැස්ස බහැලා හේදිලා යනවනේ ඕනම දෙයක් විසි කරාම අන්තිමට මූදට යන්නේ. දැන් ප්ලාස්ටික් බෝතල් අරන් මේ විසි කරාම කියලා නැතුව ගිහිල්ලා ප්ලාස්ටික් බෑග්ස් අන්තිමට ගිහිල්ලා නතරනේ මූදේ. අපි වග විභාගකින් තොරව විසි කළොත් එහෙමයි වෙන්නේ. එතකොට පරිසරයේ දූෂණය වෙන මූදේ ජලයේ දූෂණය වෙනවා. ඒක සතුන්ටත් හානි වෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ විසි කරන දේවල් නේ. අර වගේ දෙයක් විසි කළාම අන්තිමට මූදට යනවා. දැන් මේ කෑලි දෙක වියගහේ කෑලි දෙක මූද හැමතිස්සෙම චංචලයි නිශ්චල නැහැ. ඒක මොකටද? පාවිවි තියෙනවා. මා විශාලයි මූද. මේ වියගහ බොහොම පොඩි. ඒතර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ වියගහේ කෑලි දෙක මෙහි පාවෙවි තියෙන මේ කෑලි දෙක මහා මුහුදේ එකතු වෙලා අර වියගහේ සිදුර හැදෙන්න පුළුවන් කමක් තියනවාද කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒක වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. නමුත් අවුරුදු කල්ප ලක්ෂයක් ලක්ෂ දෙක තුනක් විතර ගියත්
ගියොත් සමහර විට ඕක වෙන්නත් පුළුවන්. අර සිදුරු දෙක එකතු වෙන්න පුළුවන්. මහණෙනි හිතන්න එහෙම එකතු වෙනවා කියලා. අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා එකතු වෙනවා. ඒ වගේම හිතන්නලු මහා මුහුදේ ඉන්නවා කැස්බෑවෙක්. ඒක පේන කැස්බෑවෙක්. මේ කැස්බෑවන් දීර්ඝායුෂ තියෙන සතෙක්නේ කැස්බා කියන්නේ. අවුරුදු 100කට වරක් තමයි උඩට එන්නේ. අවුරුදු 100ක්ම අර මුහුදේ පතුලේ ඉන්නේ. අවුරුදු 100කට මේ උපමාවක් කියන්නේ. අවුරුදු 100කට වරක් උඩ එනවා. එක සැරේ. ඊට පස්සේ ආපහු වතුලට ගිහලා තව අවුරුදු 100ක් ඉඳලා ඊළඟ අවුරුදු 100 වෙනි අවුරුද්ද තමයි එන්නේ. මෙන්න මෙහෙම උඩට එන කැස්බා. ඔය කියන දවසේ අවුරුදු 100කට උඩ වරක් උඩට එන්නේ. ඔය කියන දවසේ හරියටම අර වියගහේ කෑලි දෙක එකතු වෙලා අර සිදුර හැදෙනවා පාවෙවි තියෙන වියගහේ කෑලි දෙක. ඒකතු වෙලා හරියටම අර විය සිදුරෙන් මේ සතාගේ හිස එළියට එන්න පුළුවන් තියෙන ඉඩකඩ කොහොමද? ස්වාමිනේ ගණන් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අමාරුයි. ඉතාමත්ම ස්වල්ප ඉඩක් තමයි තියෙන්නේ. අවුරුදු කෝටි ගණනක් විතර යන්නත් පුළුවන්. මහණෙනි ඒක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊටත් වඩා ඉඩකඩ අඩුයි මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච මිනිස්සෙක් දුගතියකට ගිහිල්ලා ඉපදිලා නැවත මනුෂ්‍යාත්ම භාවයකට එනවා කියන එක ඊටත් වඩා අමාරු. ඊටත් වඩා කලාතුරකින් සිද්ධ වෙන එකක් කියලා. ඒක නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ සංසාරයේ දිහා බලලා වහන්සේ දිවසින් බලලා මේ කියන්නේ අපිට ඊටාම කලාතුරකින් තමයි දුගතියකට වැටුණු කෙනෙක් නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා කියන එක. අර ලෝවැඩ සංගරාවේ තියෙන ඔය කවිය නේද? සිය වසකින් උඩ එන කැස්බා හිස වියසිදුරෙන් නැගෙතක් දුගතිය වැස යලි උපදින්නට බැරි මෙමිනිස් කුස. මිනිසෙක් වෙලා ඉපදිලා පව්කම් කරලා වැරදි වැඩ කරලා දුගතියකට වැටුනොත් ඒ දුගතියෙන් මිදිලා නැවත මනුෂ්‍යාත්ම භාවයකට එනවා කියන එක හිතන්නත් බැරි තරම් අමාරු කාරණාවක්. අපිට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපිට මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා මේක හරියට මෙහි වටිනාකම තේරුම් ගත්තේ නැත්නම්. වැරදි වැඩ කරලා ඒ වැරදි වැඩ එක්ක පසුතැවිලි වෙවි එහෙම හිටියොත් බොහෝ විට දුගතියට යන්න ඉඩ තියෙනවා. අර නාගරාජයා ගිහිල්ලා ඉපදුනා වගේ. එයා බුද්ධාන්තරයක් බලන් හිටියා. බුදුවරයෙක් පහළ වෙනකම්. නමුත් බුදුවරයෙක් පහළ වෙලා ඒත් ආත්මෙ මිදෙන්න බැරි වුණා ඒ වෙනකොට. ඒක නිසා පින්වත්නි අපිට බොහොම කෙටි ආයුෂක් තියෙන අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් වැඩි වුණ 100ක් විතර ජීවත් වෙයි. ඔය කෙටි කාලය තුල මේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම අපි තේරුම් ගන්න ඕන. කනවා බොනවා ජීවත් වෙනවා හම්බ කරනවා විතරක් මදි. ඒකෙන් පරලෝ අපිට යහපතක් සැලසෙන්නේ නැහැ. කන්න බොන්න ඕන තමයි. ඒවා අවශ්‍යයි. නමුත් ජීවිතේ කියලා කියන්නේ ඒ විතරක් නෙවෙයි ඊට වඩා වටිනා පැත්තක් තියෙනවා අපේ අධ්‍යාත්මික පැත්ත. අපි ඕන තරම් රසාවල් කරලා ඇති ඕන තරම් හම්බ කරලා ඇති සංසාරේ ඕන තරම් සැප විඳලත් ඇති. බුද්ධෝත්පාද කාලයක් අපිට නොලැබෙන්නේ නැති ඊට පෙර මනුෂ්‍යාත්ම භාවයයි බුද්ධෝත්පාද කාලයයි මේ සද්ධර්ම ශ්‍රවණයයි මේ කාරණා ටිකම අපිට ලැබෙන්නේ ඊ타ත්ම කලාතුරකින් ඊටාම වාසනාවන්ත අවස්ථාවක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා හොඳ මනුෂ්‍ය ජීවිත ලබා තියෙන අය අවේකල්ල මනුෂ්‍යත්ව. ඒ කියන්නේ අංග විකල වෙලා නැති මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්. අංග විකල වෙලා නැහැ, අතපය කොර වෙලා නැහැ, එක අතයි එක කකුලයි තියෙන විදිහේ ජීවිත නෙවෙයි ලැබිලා තියෙන හොඳ ජීවිත ලැබිලා තියෙනවා. මේවා නිකන් ලැබුණා නෙවෙයි.
ඒවා බොහොම අමාරුවෙන් කරපු පින්වල ප්‍රතිඵල අපි මේ භුක්ති විඳින්නේ. ඒක නිසා මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ අපි වටිනාකම තේරුම් ගනිමු. ඒ වටිනාකම කියා දෙන දහමක් අපිට ලැබිලා තියෙනවා. අන්ධ විශ්වාස නැති නිවැරදිව කරුණු කියා දෙන සංසාරේ හැටි උගන්වන ශ්‍රී සද්ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙන එකත් ඉතාමත්ම දුෂ්කර දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් අද මේ බඳු ධර්මයේ දේශනාවක් තමයි මේ පින්නතුණු මේ ශ්‍රවණය කරන්නේ. මේ වෙසක් පොහොය දවසේ දීර්ඝ කාලයක් බුදුහාමුදුරුවෝ සංසාරේ බෝධිසත්වවරයෙක් හැටියට පෙරුම් පුරලා ඇසිස් මස්ලේ පරිත්‍යාග කරලා දූ දරුවන් පරිත්‍යාග කරලා මේ බුද්ධත්වයේ ලබන අප්‍රමාණ කැපකිරීම කළා. එසේ ලබාගෙන උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ සිද්ධ කළේ මෙන්න මේ ධර්ම මාර්ගය අපිට කියා දෙන්න. අපි මේ වටිනාකම තේරුම් ගනිමු ධර්මයේ. ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම තේරුම් ගනිමු. මේක නැති වුණොත් තව කල්පාන්තරයක් අපිට ඉන්න වෙනවා බුදුවරයෙක් පහළ වෙනකම්. ඒ නිසා මේ කිච්චෝ මනුෂ්‍ය ප්‍රතිලාභ මනුෂ්‍යාත්ම භාවය තාමත්ම දුර්ලභ දෙයක්. මනුෂ්‍ය ජීවිතේ බොහොම දුෂ්කර දෙයක්. කොච්චර දුෂ්කරතා තිබුණත් මේ බව අමතක කරන්න හොඳ නැහැ. කිච්ඡං සද්ධම්ම ශ්‍රවණං මේ බණපදයක් අහන්න ලැබෙන එක ඉතාමත්ම දුර්ලභ දෙයක්. අපිට මේ නිතර බණ අහන්න වගේ තේරුණාට හරියට මේ බණ නිවැරදිව බණ කියන අයත් බොහොම අඩුයි. එහෙම ඒ නිවැරදි ධර්මයේ තේරුම් අරගෙන ඒ ඉගෙන ගන්න ධර්මයේ අනුව අපි ජීවිතේ සකස් කර ගන්න ඕන. මොකද බුදුවරු පහළ වෙන්නේ නැහැ හැම කාලෙකම. කල්ප ගණන් කල්ප ලක්ෂ ගණන් ගත වෙනවා නැවත බුදුවරයෙක් පහළ වෙන. ඒ නිසා ඔබ අප සියලු දෙනාම ඉතාමත්ම වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉන්ද්‍රියයන් හොඳට ඇස් කන් නාසාදී පිහිටලා තියෙනවා. කල්පනා ශක්තිය තියෙනවා. කල්පනා කරන්න පුළුවන් හිතක් ලැබිලා තියෙනවා. ඒ වගේම සද්ධර්මය තාම තියෙනවා අපේ වාසනාවට. ඒ නිසා පින්වත්නි මේ සියල්ල ලැබිලා තියෙද්දි ප්‍රමාද වෙනවා නම් ඒක ලොකු අවාසනාවක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ක්ෂණ සම්පත්තියක් අපිට තියෙන්නේ. කනෝ වේමා උපච්චගා ක්ෂණ සම්පත්තිය මග ඇරිලා යන්න දෙන්න එපා. කනාතීතා හිසෝචන්ති නිරයන් හි සමප්පිතා මේ ක්ෂණ සම්පත්තිය මේ ලැබිලා තියෙන වාසනාවන්ත අවස්ථාව මගහැරලා යන්න අරින අය තමයි නිරේ ගිහිල්ලා ඉපදලා ශෝක කරන්නේ. ඒ නිසා කල්පනා කරන්න පින්වත්නි මේ පොය දවසේ මේ පින්තුන්ට වැදගත් වෙයි කියලා හිතෙන ධර්ම දේශනාවක් අපි මේ වෙලාවේ පවත්වන්නට යෙදුනේ. ඉතින් හැම දිනාටම මේ ධර්මයේ හොඳින් තේරුම් අරගෙන වඩා ධර්මයට නැඹුරුව ලබාගත්තු උතුම් මනුෂ්‍යාත්ම භාවයේ අර්ථවත්ව පවත්වාගෙන තමන්ගේ මෙලෝ ජීවිතය සුවපත් කරගෙන පසුතැවිලි නොවි හොඳින් කටයුතු කරන්නට ආශිර්වාද වේවා. පරලෝක ජීවිතේ සුගත සම්පත් සලසා ගන්නට ඒ වගේම මේ සද්ධර්මයේ තුලින් ලබා ගන්න පුළුවන් උතුම්ම දේවන උතුම් අමා මහ නිවන් සම්පත් පිණිසත් මේ පින්තුන්ට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට ඥාතින් පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ සදා. අප නමින් මියගේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. නිවන් ප්‍රාර්ථනා කරගෙන කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ධර්ම ශ්‍රවණානිසංසයෙන් ධර්මාවබෝධය ලැබී උතුම් වූ නිවන් පිණිස මේ පින්තුන්ට හේතු වාසනා වේවා කියලා කාමනා කරගන්න.